द्वितीय अंतर्क्रिया 4 කොටස මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. ගිය පාඩමේදී 3 කොටස යටතේ සාකච්ඡා කළේ හයිඩ්‍රජන් බන්ධන පිළිබඳව. බලමු මේ පාඩමේදී द्वितीय अंतर्क्रिया යටතේ මුලින්ම දැලිස් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. දැලිස් ප්‍රභේද දැලිස් सेवा जाल දැලිස් सेवा जाल प्राथमिक अंतर्क्रिया යටතේ සහසනුජ බන්ධන අයනික බන්ධන ගැන ඉගෙන ගත්තා. නමුත් මේ द्वितीय अंतर्क्रिया යටතේ අපි මේ දැලිස් ප්‍රභේද द्वितीय अंतर्क्रिया යටතේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වුණේ විශේෂිතව ඒ දැලිස් අතර යම් ආකාරයක දැලිස් ව්‍යුහවලත් द्वितीय अंतर्क्रिया ඇති වේද නොවේද යන වග නිදර්ශනක් වශයෙන් අයිස් ගත්තොත් ජලාන වලින් හැදිච්ච දැලිසක් ඒකේ द्वितीय अंतर्क्रिया තියෙනවා. ඒ වගේම ඝන අයඩීන් ගත්තොත් නිර්ද්‍රවීය අයඩීන් අණු අතර ලන්ඩන් බල වලින් සෑදුණු දැලිසක් ඝන අයඩීන් වල තියෙන්නේ. අන්න ඒ නිසා දැලිස් පිළිබඳ සාකච්ඡා කිරීමත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. දැලිස් වර්ගීකරණය කරනවා මේ ආකාරයේ කීපයකට. විශේෂයෙන්ම දැලිසක් කියලා කියන්නේ පරමාණු අණු හෝ ආයන නිශ්චිත රටාවකට බැඳී ඇති ව්‍යුහයක් දැලිසක් නමින් හඳුන්වනවා. දැලිස් सेवा जाल දැලිස් सेवा जाल. තොට පරමාණු වලින් හැදුණු ජාල තියෙනවා. අණු වලින් සෑදුණු ජාලයන් තියෙනවා. අයන වලින් සෑදුණු ජාලයන් තියෙනවා. පරමාණු අණු අයන වලින් සෑදුණු ජාල හෙවත් දැලිස්. දැලිසක ඇති අංශු දැලිසක ස්ථානගත වී ඇති අංශු පරමාණු විය හැකි, අණු විය හැකි, අයන විය හැකි. දැලිසේ නිශ්චිත ස්ථානයක තමයි මේවා ස්ථානගත වෙලා තියෙන්නේ. ඒවා නිදහසේ චලනය නොවන ස්වරූපයෙන් තමයි පවතින. ඒකයි දැලිසක් කියලා කියන්නේ. නිශ්චිත රටාවකට බැඳුණු පරමාණු අණු අයන වලින් තමයි මේ දැලිස් සමන්විත වන්නේ. දැලිස් සෑදලා තියෙන්නේ. නිශ්චිත රටාවකට බැඳුණු නිසා තමයි මේවට දැලිස් කියන වචනය, ජාල කියන වචනය භාවිත කරන්නේ. බලන්න. ක්‍රමාත් රටාවකට පරමාණු අණු හෝ අයන නිශ්චිත රටාවකට පරමාණු අණු හෝ අයන එකිනෙක සම්බන්ධ වීමෙන් ජාලයක් හෙවත් දැලිසක් සෑදෙනවයි කියලා සලකනවා. එවැනි ජාලයක විද්‍යුත් රටාවක් පැවතීමත් ඒ වගේ දැලිසක නැත්නම් ජාලයක නිශ්චිත රටාවක් විද්‍යුත් රටාවක් පැවතීමත් නැවත නැවත යෙදෙන මූලික ඒකකයේ නිර්මාණය වී පැවතීමත් ජාලයක විද්‍යුත් රටාවක් පැවතෙනවා. නැවත නැවතත් යෙදෙන මූලික ඒකකයේ නිර්මාණය වී පැවතීමත් දැලිස් වල පොදු ලක්ෂණ. සෝඩියම් අයන, ක්ලෝරයිඩ් අයන වලින් දැලිස හැදිලා තියෙනවා නම් නැවත සෝඩියම් අයන, ක්ලෝරයිඩ් අයන, නැවත සෝඩියම් අයන, ක්ලෝරයිඩ් අයන මේ විදිහට සෝඩියම් අයන වටා ක්ලෝරයිඩ්, ක්ලෝරයිඩ් වටා සෝඩියම් අයන නැවත නැවත මේ ඒකක නිර්මාණය වෙලා නැත්නම් මේ එකක ත්‍රිමාණව පිහිටලා තමයි මේ දැලිස නිර්මාණය වෙන්නේ. ඒකයි කිව්වේ නැවත නැවතත් යෙදෙන මූලික ඒකකයකින් නිර්මාණය වන කතාව. බලමු ජාල ගැන ඉගෙන ගන්නකොට මේ සඳහන් කරපුවා තව තවත් තහවුරු වෙනවා. පොදු ලක්ෂණ තමයි කිව්වේ ජාලවල. මේ තමයි ජාල
වර්ගීකරණය. බලන්න සමපරමාණුක ජාල. සමපරමාණුක කියන එකේ අදහස එකම වර්ගයේ පරමාණු වලින් සෑදුණු ජාල. සමපරමාණුක. විෂම පරමාණුක කියන්නේ පරමාණු වර්ග දෙකක් හෝ වැඩි ගන්නවා. විෂම. නිර්ද්‍රව්‍යාණුක ජාල. ඒ කියන්නේ නිර්ද්‍රවීය අණු වලින් සෑදුණු ඒවා. ද්‍රවීයාණුක ජාල. ද්‍රවීය අණු වලින් සෑදුණු ඒවා. අයනික ජාල. අයන වලින් සෑදුණු දැලිස්. මේ තමයි ජාල. බලමු මේ ජාල හේවත් දැලිස් වර්ග. ඒකෙන් මුලින්ම බලමු සමපරමාණුක ජාල. බලන්න දියමන්ති. කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4කට සම්බන්ධ වෙලා තියෙන්නේ සහසනුජ බන්ධන වලින්. කාබන්ට බන්ධන ව්‍යාප්තිය චතුස්තලාකාරයි. මුහුම්කරණය sp3. සෑම කාබන් පරමාණුවක් වටාම විකර්ෂණ ඒකක 4ක් තියෙනවා. මුහුම් කාක්ෂික 4ක් ඕන sp3. බන්ධන කෝණය අංශක 109 කලා 28යි. නැත්නම් 109.5ක් විතර. දියමන්ති කියලා කියන්නේ කාබන් වලින් පමණක් සෑදුණු සහ සංයුජ ජාලයක්. මේ දියමන්ති සහ සංයුජ ජාල සහ සංයුජ දැලිසක් සහ සංයුජ ත්‍රිමාන දැලිසක් ත්‍රිමාන දැලිස සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 4කට සහසන්නිජව බැඳලා තියෙනවා. සහසන්නිජ ත්‍රිමාන දැලිසක් sp3 මුහුම් කරන වෙලා තියෙන්නේ. චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. සම පරමාණුක කියන එකේ අදහස එකම වර්ගයේ පරමාණු වලින් හැදලා තියෙනවා. බලන්න මේ කාබන් හි සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 4ම බන්ධන හදලා. ඒ නිසා කාබන් වල ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන මේ දැලිස තුළින් විද්‍යුතය සන්නායන වෙන විදියක් නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා දියමන්ති තුළින් දියමන්ති තුළින් විද්‍යුතය සන්නායනය නොවේ. විද්‍යුත් කුසන්නායක විද්‍යුත් කුසන්නායකයි. විද්‍යුතය සන්නායනය වෙන්න විද්‍යුත් කුසන්නායක. ඊට හේතුව තමයි කාබන්හි සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සියල්ලම බන්ධන සෑදීමට සහභාගී වීම. කාබන් වල සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සියල්ලම බන්ධන සහ සංයුජ බන්ධන සෑදීමට කාබන් වල සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සියල්ලම සහ සංයුජ බන්ධන සෑදීමට සහභාගී වී තිබීම.
එනිසා कार्बन ही सानुजता कवचे कार्बन वल सानुजता कवचे निदहस इलेक्ट्रॉन නැති බැවින් නිදහස් ඉලෙක්ට්‍රෝන නැති බැවින් විද්‍යුතය සන්නායනයට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන නැමැතිකම. ඒ කියන්නේ කාබන් වල සනිජතා කවචයේ තිබෙන සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධන සෑදීමට සහභාගී වී ඇති නිසා කාබන්හි සනිජතා කවචයේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැති බැවින් විද්‍යුතය සන්නායනය නොවේ. මේ තමයි දියමන්ති යෝධ සහ සනිජ දැලිස ගැන කියන්න පුළුවන් දේවල්. විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ. මේකේ ද්‍රවාංකය බලන්න සහ සනිජ බන්ධන අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. මේ දැලිසේ සහ සනිජ බන්ධන අපරිමිත ප්‍රමාණයක් තියෙන නිසා ද්‍රවාංකය ඉතා උච්චයි. ඒ නිසා ද්‍රවාංකය ඉතා ඉහළයි. ද්‍රවාංකය ඉතා ඉහළ වීම සහ සනිජ මේක හේතු. ද්‍රවාංකයේ ඉතා ඉහළ වීමට හේතුව තමයි ඔය සහසනිජ දැලිසේ CC සහබන්ධන අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක්. ඒ සහසනිජ බන්ධන බිඳ දැමීමට විශාල ශක්තියක් අවශ්‍යයි. සහසනිජ දැලිසේ C බන්ධන අපරිමිත ප්‍රමාණ තිබීම අපරිමිත ප්‍රමාණයක් තිබෙනවා. අපරිමිත ප්‍රමාණ තිබීම සහසනිජ දැලිසේ කාබන් බන්ධන අපරිමිත ප්‍රමාණයක් තිබීම එනිසා CC බන්ධන බිඳ දැමීමට විශාල ශක්තියක් අවශ්‍ය වීම. අන්න නිසා තමයි දියමන්ති වල ද්‍රවාංකය ඉතා උච්ච. තොර යෝධ දැලිස් තියෙන ප්‍රභේදවල පොදු ලක්ෂණයක් තමයි ඒ අපි ඉගෙන ගත්තේ. දියමන්ති සඳහා ඉහළ ද්‍රවාංක පැවතීම. දැන් බලන්න සමපරමාණුක ජාල මින්රම්. මේ මින්රම් වල සෑම කාබන් පරමාණු දෙකක් අතරම තියෙන්නේ සහසනිජ බන්ධන. මේ තියෙන මෙන්න මේ විදිහට යන්නේ. මේ ෂඩාශ්‍ර මේ අපි සලකුණු කරලා තියෙන්නේ කාබන් පරමාණු වලින් සෑදුණු මින්රම් වල ව්‍යුහය ගැන සෑම කාබන් පරමාණුවක්ම මේ බලන්න තවත් කාබන් පරමාණු 3කට සම්බන්ධයි.
සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3කට සම්බන්ධයි. මේ බලන්න. ෂඩාශ්‍රයක මුලවල තමයි කාබන් පරමාණු තියෙන්නේ. මේවා සේරම එකම තලයේ තියෙන්නේ. මේ සියලුම පරමාණු එකම තලයේ. එකම තලයේ. එකම තලයේ. කාබන් පරමාණු එකම තලයේ ෂඩස්රාකාරව කාබන් පරමාණු එකම තලයේ ෂඩස්රාකාරව සහ සනිජව පැඳීම මේ තියෙන්නේ මේ කාබන් පරමාණු සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3කට සම්බන්ධයි. මේ තියෙන්නේ මේ කාබන් පරමාණු මේ පැත්තටයි මේ පැත්තටයි මේ පැත්තටයි. කාබන් පරමාණුව තවත් කාබන් පරමාණු 3කට සම්බන්ධයි. මේ තියෙන්නේ සෑම එකම පරමාණු 3කට සම්බන්ධයි. මේ නිසා ත්‍රිමාන දැලිස් කියලා මෙතන කියන අමාරුයි මේකේ. හේතුව මේ කාබන් පරමාණු sp2 මුහුම් කරණය. එතකොට ත්‍රිමාන දැලිසක් වෙන්නේ තලීය ආස්තරීය දැලිසක් කියලා අපිට කියන්න පුළුවන්. තලීය ආස්තරීය දැලිසක් sp2 මුහුම් කරණය තියෙන සෑම කාබනයක්ම sp2 මේ කෝණයේ අංශක 120යි. 120යි ආස්තරීය දැලිසක්. ෂඩාශ්‍රාකාර ආස්තරීය දැලිසක් මින්රන් කියලා කියන්නේ. ෂඩාශ්‍රාකාර ආස්තරීය දැලිසක් මින්රන්. මේ තියෙන්නේ ෂඩාශ්‍රාකාර සාසනජ බැඳීම එකම තලයේ පරමාණු තියෙන්නේ. තලීය ආස්තරයක්. තලීය ආස්තරීය දැලිස සෑම කාබන් පරමාණුවකම සනුජතා කවචය ඇති ඉලෙක්ට්‍රෝන 4න් 3ක් සහසනුජ බන්ධන. තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා p කාක්ෂිකයක. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය p කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝනයක්. p කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ සෑම කාබන් පරමාණුවකම p කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ නිසා මේ ඒ රූප සටහන p කාක්ෂික ඉලෙක්ට්‍රෝනයක් තියෙන මේ සෑම කාබන් පරමාණුවකම p කාක්ෂික ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝනය තියෙන නිසා පුළුවන් මේ ආස්තරීය දැලිසේ ආස්තරය ඔස්සේ විද්‍යුතය සන්නයනය වෙන්නේ. විද්‍යුතය සන්නයනය වීම සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මේ ආස්තරය දැලිස පුරාම සෑම කාබන් පරමාණුවකම වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති p කාක්ෂිකය පවතින නිසා මේ ආස්තරය ඔස්සේ විද්‍යුතය සන්නයනය වෙන්න පුළුවන්. ඒ නිසා මින්රම් විද්‍යුතය සන්නයනය වෙනවා. විද්‍යුතය සන්නයනය විද්‍යුත් කුසන්නායක නෙමෙයි විද්‍යුත් සන්නායක. හේතුව තමයි කාබන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් කාබන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති p කාක්ෂික p
පීකාක්ෂික පැවතීම. කාබන වල වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති පීකාක්ෂික පැවතීම. ඒ වගේම ඉහළ ද්‍රවාංක පැවතීම. දැලිසක් නම් අනිවාර්යයෙන්ම ද්‍රවාංකය උච්චයි. ඒ නිසා මින්රම් වල ද්‍රවාංකය දියමන්ති වල ද්‍රවාංකය වගේමයි ඉතාමත්ම ඉහළයි. යෝධ මේ දැලිසේ CC සහබන්ධන බිඳීමට විශාල ශක්තියක් අවශ්‍ය නිසා. මේ අපි ඉගෙන ගත්තේ සමපරමාණුක ජාල දියමන්ති මින්රම්. දැන් බලන්න තව අවස්ථාවක් සිලිකන් මේ සමපරමාණුක ජාල. ඉතින් මේවා පොදු ගුණාංග යටතේ අපිට දෙන්න පුළුවන් ඉහළ ද්‍රවාංක පැවතීම. විද්‍යුත් සන්නායනය ගත්තොත් මින්රම් වගේ විද්‍යුත් සන්නායනතාවක් ගැන කතා කරන්න බෑ. නිදහස් ඉලෙක්ට්‍රෝන මේ දැලිසේ නොපවතින නිසා. ඉහළ තාපාංක පැවතීම. යෝධ දැලිස්නේ. මේක ත්‍රිමාන දැලිස් SP3 මුහුම් කරන මේ අංශක 109.5යි. සෑම සිලිකන් පරමාණුවක්ම චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. ත්‍රිමාන සහ සනුජ දැලිස් සහ සනුජ බන්ධන යටතේ අධ්‍යයනය කරන්න අවශ්‍යයි. නමුත් අපි මේ ඒකකයේ අවසාන කොටසේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සහ සනුජ බන්ධන යටතේ දිය හැකි ඉහළ ද්‍රවාංක ඇති ප්‍රභේද හැටියට. යෝධ දැලිස් සිලිකන් ජාලයවත් දැලිස් වල ලක්ෂණ බලන්න. දියමන්ති සහ සිලිකන් වලට ත්‍රිමාන සහසනුජ දැලිස් ඇති නිසා ඒවයි ඇති සහබන්ධන බිඳ දැමීමට විශාල ශක්තියක් අවශ්‍යයි. හරියටම හරි. ඒ නිසා ඉහළ ද්‍රවාංක ඉහළ තාපාංක. ඒ වගේම දියමන්ති තුළින් විද්‍යුතය සන්නන්නේ නොවේ. ඒ විද්‍යුත් කුසන්නායකය. ඊට හේතුව කාබන් හි සනුජතා කවච ඇති සියලුම ඉලෙක්ට්‍රෝන සහ සනුජ බන්ධන සෑදීමට සහභාගී වී තිබීමයි. ඒ නිසා තමයි දියමන්ති තුළින් විද්‍යුතය සන්නන්නේ නොවන්නේ. දැන් බලමු මිනිරම්. ඔබ දැක්කා මිනිරම් කියලා කියන්නේ ෂඩස්ත්‍රාකාර ආස්තරීය දැලිසක්. කාබන් පරමාණු සියල්ලම සම්බන්ධ වෙලා තියෙන්නේ සාසනිජ බන්ධන වලින් ෂඩස්ත්‍රාකාර ආස්තරීය දැලිසකි. මේ ෂඩස්ත්‍රාකාර ආස්තරීය දැලිස් අපි බලන්න මේ අවස්ථාව මේ තියෙන්නේ මේ ෂඩස්ත්‍රාකාර ආස්තරීය දැලිසක්. මේ වගේ එක දැලිසක් මේ ෂඩස්ත්‍රාකාර එක දැලිසක්. මේ තවත් ඒ වගේ දැලිසක්. මේ තවත් ඒ වගේ දැලිසක්. මේ තවත් ඒ වගේ දැලිසක්. षडस्त्राकार आस्तरीय दलिस में षडस्त्राकार आस्तरीय दलिस में षडस्त्राकार आस्तरीय दलिसा में तवत् आस्तरीय दलिसा මෙන්න අපි ඉගෙනගත්තු ද්විතීයික අන්තර්ක්‍රියාවේ දෙන අවස්ථාව. ඒ තලීය ආස්තර අතර තියෙන ලන්ඩන් බල. මේ ලන්ඩන් බල. මේ තමයි ලන්ඩන් බල.
ඒ නිසා මින්රං දියමන්ති තරම් ශක්තිමත් නැහැ. මින්රං කුඩු කරන්න පුළුවන්. මින්රං ලිස්සන සුළුයි. ස්තරයක් මත ස්තරයක් ලිස්සන සුළු ගතියක් තියෙනවා මේ ලන්ඩන් බල නිසා. දැන් බලන්න මේ තියෙන ඒ අවස්ථාව. මේ ලන්ඩන් බල ෂඩස්ත්‍රාකාර ආස්තරිය දැලිස. මේ දැලිසේ දැලිස් අතර තියෙන ලන්ඩන් බල මේ මින්රං. මේ දැලිස් අතර ලන්ඩන් බල තියෙන නිසා මින්රං වලට පුළුවන් බලයක් යොදලා කුඩු කරන්න ලේසියෙන්. ස්තරයක් මත ස්තරයක් ලිස්සලන සුළු ස්වරූපයක් තියෙනවා. සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3කට සහසන්නිජව බැඳී ඇති අතර ෂඩස්ත්‍රාකාර ආස්තරීය දැලිසකි සමන්විතයි. ඉහළ ද්‍රවාංක තියෙනවා. දැලිස බිඳින්න ලේසි පහසු නෑනේ. ඒ නිසා ද්‍රවාංක උච්චයි. මින්රං විද්‍යුත් සන්නායක ගුණ දක්වනවා. ඊට හේතුව සෑම කාබන් පරමාණුවකම 2p කාක්ෂිකයක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ නිසා ආස්තරය ඔස්සේ විද්‍යුත් ආරෝපණ රැගෙන යා හැකියි. මින්රං දියමන්ති වලට සාපේක්ෂව මින්රං ශක්තිමත්භාවය අඩුයි. මින්රං සහ දියමන්ති ගත්තොත් මිනිරං දියමන්ති මින්රං දැඩියාව අඩුයි. දැඩියාව කියන්නේ ශක්තිමත් භාවය. දියමන්ති වල දැඩියාව වැඩි. මින්රං වල දැඩියාව අඩුයි. ලිස්සන සුළු ගුණයක් තියෙන මින්රං පාසුවෙන් කුඩු කරන්න පුළුවන්. ලිහිස්සි ගුණ. මින්රං ලිහිස්සි ගුණ දක්වයි. ලිස්සන සුළු ගුණය තියෙන මින්රං වල දැඩියාව අඩුයි. ලිස්සන සුළු ගුණය තියෙන මින්රං වල. අය ආස්තර අතර තියෙන ලන්ඩන් බලනේ. නිසා මින්රං කුඩු කරන්න පුළුවන්. ලිස්සන සුළු ගුණය තියෙනවා. යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වයේදී ඝර්ෂණය නිසා ඇතිවන ෂයවීම අඩු කරන්න විවිධ තෙල් වර්ග එකට එකතු කරනවා. ඒ තෙල් වලට එකතු කරනවා කුඩු කළ මින්රං. මින්රං කුඩු කළා තෙල් එක්ක නැත්නම් ඔයිල් එක්ක මිශ්‍ර කරලා ඒවා යොදා ගන්නවා. යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වයේදී ඇතිවන ඝර්ෂණය ටිකක් අඩු කරන්න. ලිහිස්සි ද්‍රව්‍යයක් නිසා, ලිස්සන සුළු ද්‍රව්‍යයක් නිසා. මින්රං දැඩියාව අඩුයි. ලිහිස්සි ගුණ තියෙනවා. නමුත් දියමන්තියට සාපේක්ෂව දැඩියාව වැඩි. දැන් බලමු ඒ සමපරමාණුක දැලිස් ගැන කතා කරේ. මින්රං දියමන්ති සිලිකන්. මින්රං තලීය ආස්තර එකිනෙක සම්බන්ධ වී ඇත්තේ ලන්ඩන් බල මගින් නිසා. ආස්තරයක් මත තවත් ආස්තරයක් ලිස්සා යාමේ හැකියාවක් තියෙනවා. ලිහිසි ගුණ, ස්නේහක ගුණ කියලා එකට කියනවා. ලිහිසි ගුණ, ලිස්සන සුළු ගුණ මින්රං දක්වනවා. එබැවින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වයේදී ඇතිවන ඝර්ෂණය අඩු කිරීමට කුඩු කළ මින්රං තෙල් වලට මිශ්‍ර කරේ. ඒ මින්රං වල භාවිතයක් ගැන කතා කළේ. මින්රං වල තලීය ආස්තර අතර තියෙන ලන්ඩන් බල හෙවත් අපකිරණ බල. දැන් බලමු විෂම පරමාණුක දැලිස්. විෂම කිව්වම ඒ දැලිසේ
එකිනෙකට වෙනස් පරමාණු වලින් තමයි මේ දැලිස හැදලා තියෙන්නේ. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු වලින් දැලිස සෑදී ඇතනම් විෂම පරමාණුක දැලිසක් ලෙස එය හඳුන්වයි. සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ් වල කියන තව නමක් තමයි ක්වාට්ස්. ක්වාට්ස් කියන්නේ තිරුවාන. සිලිකා නැත්නම් වීදුරු වැලි. වීදුරු නිෂ්පාදනයේදී සිලිකන් ඩයොක්සයිඩ් තමයි භාවිත කරන්නේ. ඒවට කියන වීදුරු වැලි. නාත්තන්ඩිය ප්‍රදේශයේ ක්වාට්ස් පැතිරලා තියෙන වීදුරු වැලි නිදිය නාත්තන්ඩිය ආශ්‍රිතව තියෙන්නේ. ක්වාට්ස් කියලා කියන්නේ අන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වලට. සිලිකන් ඩයොක්සයිඩ් ක්වාට්ස් නැත්නම් තිරුවාන. සෑම සිලිකන් පරමාණුවක් වටාම සාසනිජ බන්ධන 4ක් හදනවා. සෑම ඔක්සිජන් පරමාණුවක්ම සාසනිජ බන්ධන 2ක් හදනවා. සිලිකන් වටා බන්ධන 4යි. sp3 මුහුම්කරණය. ඔක්සිජන් වටා බන්ධන 2යි. එක සර 2යි බන්ධන 2යි. මුහුම්කරණය sp3. ඔක්සිජන් වටා විකර්ෂණ ඒකක 4ක් තියෙනවා. එක සර එකල් 2යි බන්ධන එකල් 2යි. විකර්ෂණ ඒකක 4 නම් sp3 මුහුම්කරණය. මේ යෝධ ත්‍රිමාන සාසනජ දැලිසක්. යෝධ ත්‍රිමාන චතුස්ථලාකාර බන්ධන ව්‍යාප්තිය sp3 මුහුම්කරණය. ඉහත දක්වා ඇත්තේ ත්‍රිමාන සාසනජ දැලිසකි. විෂම පරමාණුක දැලිස යටතේ සිලිකන් ඩයොක්සයිඩ් ත්‍රිමාන සාසනජ දැලිසක්. සිලිකන් ඔක්සිජන් බන්ධන අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. මේවා බිඳ දැමීමට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. මේ නිසා සිලිකන් ඩයොක්සයිඩ් වල තිරුවාන වල ද්‍රවාංකය ඉතා ඉහළයි. සිලිකන් ඩයොක්සයිඩ් සිලිකා නමින් හඳුන්වනවා. සිලිකන් ඩයොක්සයිඩ් ඉහළ ද්‍රවාංක තියෙන ඉතා දැඩි ජලය දිය වෙන්නේ නැහැ. සිලිකන් ඩයොක්සයිඩ් තිරුවාන ජලයත් එක්ක ප්‍රතික්‍රියා නැහැ. ජලය දිය නොවේ. ඉතා දැඩි ශක්තිමත්. වීදුරු නිෂ්පාදනය සඳහා මේ සිලිකන් ඩයොක්සයිඩ් හෙවත් සිලිකන් නෙවෙයි. සිලිකන් කියන්නේ SI. සිලිකා කියන්නේ SiO2. යොදා ගන්නවා. විෂම පරමාණුක දැලිස යටතේ සිලිකන් ඩයොක්සයිඩ් යෝධ ත්‍රිමාන සාසනජ දැලිස්. මේ යටතේ අපිට දෙන්න පුළුවන් තවත් නිදසුනක් SiC silicon carbide. Silicon carbide. Silicon carbide SiC carborundum කියලා හඳුනනවා. ඝනත්වය වැඩි ටිකක්. SiC silicon carbide විෂම පරමාණුක දැලිස්. සෑම සිලිකන් පරමාණුවක්ම මේ විදිහට කාබන් පරමාණු 4කට සම්බන්ධයි. සෑම කාබන් පරමාණුවක්ම සිලිකන් පරමාණු 4කට සම්බන්ධයි. මේ බලන්න. යෝධ ත්‍රිමාන සහසනුජ දැලිසක් තියෙන්නේ. ත්‍රිමාන
ත්‍රිමාන කියන එකේ අදහස මේ සිලිකන් වටා විකර්ෂණ එකක හතරක් තියෙනවා. මුහුම් කරන sp3 චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. තර ත්‍රිමාන දැලිසක් විය යුතුමයි. ත්‍රිමාන සහ සමිජ යෝධ දැලිස් මේ නිසා මේවට උච්ච ද්‍රවාංක තියෙන මේ දැලිස් බිඳ දැමීම ලේසි පහසු නැහැ. විශාල ශක්තියක් දෙන සිද්ධ වෙනවා. සිලිකන් කාබයිඩ් ත්‍රිමාන සහ සමිජ දැලිස්. බලමු ඊළඟ අවස්ථාව. බලන්න අපි සාකච්ඡා කළා මිනරන් සහ දියමන්ති. සම පරමාණුක දැලිස්. මිනරන් දියමන්ති. මිනරන් හැදලා තියෙන්නේ කාබන් වලින්, දියමන්ති හැදලා තියෙන්නේ කාබන් වලින්. චතුරාකාර ආස්තරීය දැලිස, ත්‍රිමාන දැලිස, චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තියක් ඇති දියමන්ති. ත්‍රිමාන දැලිස්, ආස්තරීය දැලිස්, සම පරමාණුක දැලිස් ප්‍රභේද දෙකම. විද්‍යුත් සන්නායක ගුණ තියෙන මිනරන්, දියමන්ති විද්‍යුත් කුසන්නායක. දියමන්ති වල සෑම කාබන් පරමාණුවකම සංයුජතා කවචය ඇති ඉලෙක්ට්‍රෝන බන්ධන හදලා. නමුත් ඒ දියමන්ති වල මිනරන් වල කාබන් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන 4න් 3ක් බන්ධන හදලා ඉතිරි ඉලෙක්ට්‍රෝන තියෙන 2p කාක්ෂිකේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ලෙස. ඒ නිසා සෑම කාබන් පරමාණුවකම වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ලෙස ඇති 2p කාක්ෂිකේ ඉලෙක්ට්‍රෝන පැවතීම නිසා තලීය ආස්තරය ඔස්සේ විද්‍යුත් සන්නායක ගුණ පෙන්විය හැකියි. ඒ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් විද්‍යුත් ආරෝපණ රැගෙන යන්න. ඒ නිසා විද්‍යුතය සන්නානය වෙනවා මිනරන්, දියමන්ති නොවේ. දියමන්ති එසේ නොවේ. දෘಢතාව, ශක්තිමත් භාවය. මිනරන් අඩුයි. ලිහිසි ගුණ, ලිස්සන සුළු ගුණය තියෙනවා. දියමන්ති ඉතා දැඩි, ලිහිසි ගුණ පෙන්වන්නේ නැහැ. ඝනත්වය මිනරන් ඒකීය පරිමාවක ස්කන්ධය ගත්තොත් මිනරන් සැහැල්ලුයි. දියමන්ති ඒකීය පරිමාවක ස්කන්ධය වැඩි. ඝනත්වය ඉතා වැඩි. මිනරන්, දියමන්ති. සම පරමාණුක දැලිස්. සම පරමාණුක දැලිස් වලට උදාහරණ මිනරන් සහ දියමන්ති අපි සාකච්ඡා කළේ. දැන් බලමු අණුක දැලිස්. මුලින්ම අපි ද්‍රවීය අණුක දැලිස් ගන්නවා. ජලාණුව ද්‍රවීයයිනේ. ජලාණුව කෝණිකයි, දීද්‍රව ගූර්ණයක් තියෙනවා. ජලාණුව අතර හයිඩ්‍රජන් බන්ධන තියෙන අපි දන්නවනේ. ඒතර අයිස් ගත්තොත් ඝන ජලය, අයිස් වල ජලාණුව අතර තියෙන මොනවද? ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. බලන්න. එක ජලාණුවකට පුළුවන් තවත් ජලාණු 4ක් එක්ක හයිඩ්‍රජන් බන්ධන 4ක් හදන්න. මෙන්න මේ ආකාරයට ඝන අවස්ථාවේදී සෑම ජලාණුවක්ම තවත් ජලාණු 4ක් සමග හයිඩ්‍රජන් බන්ධන 4ක් සෑදීම නිසා ජලාණු සම්බන්ධ වීමෙන් සෑදෙනු අයිස් වලට තියෙන්නේ දැලිසක්. මොන වගේ දැලිසක්ද? අයිස් වලට තියෙන්නේ ද්‍රවීය අණුක දැලිසක්. මේ බලන්න. ජලාණු මේ ආකාරයට මේ H2O මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. අයිස් වල ජලාණු අතර තියෙන්නේ මේ වගේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ.
මේක අයිස් ජලාණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන මේවා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන සෑම ජලාණුවකටම පුළුවන් මේ විදිහට ජලාණු 4ක් එක්ක බන්ධන හදන්න. සෑම ජලාණුවකටම ජලාණු 4ක් එක්ක හයිඩ්‍රජන් බන්ධන සෑදිය හැකියි. මේ තමයි අයිස්. බලන්න අයිස් නැත්නම් H2O ඝන අවස්ථාව. අයිස් සෑදී ඇත්තේ ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීමෙන්. ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීමෙන් තමයි ඝන අවස්ථාවේ ජලය හෙවත් අයිස් සෑදලා තියෙන්නේ. මෙහිදී එක් ජලාණුවක් උපරිම වශයෙන් තවත් ජලාණු 4ක් සමග සෑම ජලාණුවක්ම තවත් ජලාණු 4ක් සමග හයිඩ්‍රජන් බන්ධන හදනවා. අයිස් වලට කිසියම් දෘಢතාවක් ඇති අතර මේ ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීමෙන් සෑදෙන අයිස් වලට යම්කිසි ශක්තිමත් භාවයක් තියෙනවා. නමුත් ඒ ශක්තිමත් භාවය සිලිකන් ඩයොක්සයිඩ් තිරුවාන වල ශක්තිමත් භාවයට වඩා බෙහෙවින් අඩුයි. නමුත් අයිස් තුලින් විද්‍යුතය සන්නායනය නොවන්නේ. අයිස් තුලින් විද්‍යුතය සන්නායනය කරන්න විදියක් නැණි. යම් ප්‍රභේදයක් තුලින් විද්‍යුතය සන්නායනය වෙනවා නම් මූලික අවශ්‍යතා මෙන්න මේවා විය යුතුයි. මොනවද? ඉලෙක්ට්‍රෝන හරහා ඉලෙක්ට්‍රෝන මගින් විද්‍යුත් ආරෝපණ රැගෙන යාමේ අවස්ථාවක් තියෙනවා. විද්‍යුතය සන්නායනය වෙන නම් එහි සචල ඉලෙක්ට්‍රෝන තියෙනවා. හෝ විද්‍යුත් ආරෝපණ රැගෙන යා හැකි අයන සංචරණය වේ හැකි ගමන් කළ හැකි අයන තියෙනවා. ඒ නිසා යම් ප්‍රභේදයක් තුළින් විද්‍යුතය සන්නායනය වේ නම් එහි සචල ඉලෙක්ට්‍රෝන තිබිය යුතුයි. නැතහොත් ගමන් කළ හැකි අයන තිබිය යුතුයි. නමුත් ඉතින් අයිස් වල ජලාණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන නිසා බැඳිලානේ තියෙන්නේ. ඒ නිසා අයිස් තුළින් විද්‍යුතය සන්නායනය කරන්න විදියක් නැහැ. විද්‍යුතය සන්නායනය නොවන්නේ විද්‍යුත් ආරෝපණ. අයිස් තුළින් විද්‍යුතය සන්නායනය නොකරන්නේ විද්‍යුත් ආරෝපණ රැගෙන යා හැකි ආයන මාධ්‍යයක් හෝ සචල ඉලෙක්ට්‍රෝන නොමැති නිසා. අන්න ඒ ටික ඉතා වැදගත්. අයිස් තුළින් විද්‍යුතය සන්නායනය නොවන්නේ විද්‍යුත් ආරෝපණ රැගෙන යා හැකි අයන මාධ්‍යයක් හෝ සචල ඉලෙක්ට්‍රෝන මාධ්‍යයක් එහි නොමැති නිසා. මේ අනුව අයිස් වල තියෙන ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ අයිස් වල අයිස් ගමු ද්විතීයික අන්තර්ක්‍රියා අයිස් වල තියෙන ද්විතීයික අන්තර්ක්‍රියා प्राथमिक अंतर्क्रिया द्वितीयक अंतर्क्रियाटते මොනවද දෙන්න පුළුවන්? අයිස් යටතේ द्वितीयक अंतर्क्रिया ජලාණු අතර තියෙන අන්තර්ක්‍රියා මොනවද? හයිඩ්‍රජන් බන්ධන हाइड्रोजन बंधन दीद्रव आकर्षण एक विशेष अवस्था हाइड्रोजन बंधन के दीद्रव आकर्षण के लिए दीद्रव आकर्षण
ඊට අමතරව මේ දීද්‍රව ලම්වීමේදී අනිවාර්යයෙන්ම අණු අතර ඇතිවෙනවා ලන්ඩන් බල, අපකිරණ බල, හෙවත් ලන්ඩන් බල, ඒ ද්විතීයික අන්තර්ක්‍රියා. ජලාණුවල පවතින ප්‍රාථමික අන්තර්ක්‍රියා මොනවාද? ජලාණුවේ HO අතර තියෙන්නේ සහසනුජ බන්ධනය, එක ද්‍රවීය සහසනුජ. ද්‍රවීය සහසනුජ. ද්‍රවීය සහසනුජ බන්ධන. මේ තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා, මේ තමයි ද්විතීයික අන්තර්ක්‍රියා. මෙන්න මේවා දැන සිටිය යුතුයි ඔබ. අයිස් වල තියෙන ප්‍රාථමික අන්තර්ක්‍රියා සහ ද්විතීයික අන්තර්ක්‍රියා. දැන් බලමු ඊළඟ අවස්ථාව. අයඩීන්. බලන්න අයඩීන් කියන්නේ I2 නිර්ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවීය අණුවක් නම් ඒ අණුව අතර තියෙන ලන්ඩන් බල. අයඩීන් විශාලත්වය වැඩි. අපි දන්නවා මේ බලන්න ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන්. අයඩීන් අණු, ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන් විශාලත්වය වැඩෙනවා පහළට. අණුවල විශාලත්වය වැඩිවීම නිසා ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි වෙනවා. අණුවල විශාලත්වය වැඩි. ඒ නිසා ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි. ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි වීම නිසා අයඩීන් ඝන අවස්ථාවේදී අයඩීන් ඝනයේ අයඩීන් අණු අතර, නිර්ද්‍රවීය අණු අතර ආකර්ෂණ බල ප්‍රබලයි. ලන්ඩන් බල ප්‍රබලයි. මේ සියල්ලටම වඩා ලන්ඩන් බල ප්‍රබලයි අයඩීන් අණු අතර. ඒ නිසා කාමර උෂ්ණත්වයේදී අයඩීන් ඝනයක්. සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී මේක වායු, ක්ලෝරින් වායු, බ්‍රෝමින් ද්‍රව, අයඩීන් ඝන. දැන් බලන්න මේ භෞතික අවස්ථාව වෙනස් වෙන හැටි. වායු, ද්‍රව, ඝන. අණුවල විශාලත්වය වැඩි වෙනවා. ලන්ඩන් බල වැඩි වෙනවා. ඒ වගේම අණුක භාරය වැඩි වෙනවා. ඒ නිසා මේ අවස්ථාවට සාපේක්ෂව මේ අවස්ථාවේ ද්‍රව වායු නෙමෙයි. මේ අවස්ථාවේ අණුක භාරය වැඩි. ඊට අමතරව අණුවල විශාලත්වය බෙහෙවින්ම ඉහළ යාම නිසා ලන්ඩන් බල ප්‍රබලයි ඝන අවස්ථාවේ. දැන් බලන්න නිර්ද්‍රවීය අණුක දැලිස්. ඝන අයඩීන්, නිර්ද්‍රවීය ඝන අයඩීන්, ඒ වගේම නැප්තලීන් කාබනික සංයෝගයක්. නැප්තලීන්. දැන් බලන්න ඝන අයඩීන්, නිර්ද්‍රවීය අණු. ඒ වගේම ඝන අවස්ථාවේදී නැප්තලීන් C10H8. C10H8 ප්‍රභේදය මේ ආකාරයි. නැප්තලීන් C10H8. 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 මේ වගේ අණු
මේ බලන්න මේ අණු නිර්ද්‍රව්‍ය අණු මේ අණු අතර ක්‍රියාත්මක වෙන ලන්ඩන් බල මේ තියෙන ලන්ඩන් බල ශේෂ්ඨඵලය වැඩි වෙන ලන්ඩන් බල වැඩි අණු අතර ලන්ඩන් බල ඝන අවස්ථාවේ තියෙන්නේ නැප්තලීන් නිර්ද්‍රවීය අණුක දැලිස් නැප්තලීන් ඝනය නැප්තලීන් ඝනය මේ තමයි iodine ඝන iodine iodine වල තියෙන්නේ ලන්ඩන් බල නැප්තලින් වල තියෙන ලන්ඩන් බල මේ ලන්ඩන් බල තියෙන නිසා අණු අතර තියෙන බන්ධන බිඳ දැමීම එතරම් අපහසු නැහැ සාසනජ බන්ධන නෙවෙයි මේ නිර්ද්‍රව්‍ය අණුක දැලිසේ මේකේ ස්ථානගත අංශු මේ අණුක දැලිසේ මේ දැලිසේ ස්ථානගත අංශු කියලා හඳුන්වන්නේ iodine දැලිසේ ස්ථානගත අංශු iodine ඒ ස්ථානගත අංශු අතර තියෙන ලන්ඩන් බල තරම් ප්‍රබල නැති නිසා සුළු ශක්ති ප්‍රමාණයක් දුන්නම ලේසියෙන්ම මේ ලන්ඩන් බල බිඳින්න පුළුවන්. ඒ නිසා ඝන iodine රත් කිරීමේදී වායු බවට පත් වෙනවා. ඝන iodine රත් කිරීමේදී iodine ස්ෆටික තද දම් කළු පැහැයට හුරුයි. දම් කළු පැහැයක් තියෙන iodine ස්ෆටික. රත් කළාම iodine වායුව පිට වෙනවා. iodine වායුව දම් පාටයි. ඝන අවස්ථාව එකෙල්ලේම වායු අවස්ථාවටපත් වෙන්නේ. ඝන අවස්ථාව වායු අවස්ථාවට පත්වීම හඳුන්වන්නේ ඌර්ධව පාතනය. ඌර්ධව පාතනය. මේ තියෙන වචනේ ඌර්ධව පාතනය. ඝන අවස්ථාව වායු අවස්ථාව. solid gas. ඝනයක් එකෙල්ලේම වායු බවට පත් වෙනම් ඒ සිද්ධිය හඳුන්වන්නේ ඌර්ධව පාතනය නමින්. මේ නිසා iodine පහසෙන් ඌර්ධව පාතනය වෙනවා. හේතුව මොකද්ද? අණු අතර ලන්ඩන් බල තිබීම. අණු අතර ලන්ඩන් බල තිබීම. මේ බලන්න. iodine නිර්ද්‍රව්‍ය අණුක දැලිස් iodine අණු මේ තියෙන මේ iodine අණු I2 මේ iodine මේ I පරමාණු මේ සහසනුජ බන්ධනය iodine අණු මේ නිර්ද්‍රව්‍ය අණුක දැලිස රත් කළාම ඝනය පහසෙන්ම වායු බවට පත් වෙනවා. ඌර්ධව පාතනය වෙනවා. iodine නිර්ද්‍රව්‍ය අණුවකි. මේවායේ අණු අතර ලන්ඩන් බල ඇති. මේවායේ අණු අතර ලන්ඩන් බල ඇතිව නිශ්චිත රටාවකට ඇහිරීමෙන් නිර්ද්‍රව්‍ය අණුක දැලිසක් හැදලා තියෙනවා. දැලිස ලන්ඩන් බල බිඳ දැමීම ඉතා පහසුයි. මදක් උණුසුම් කළ විට ඝනය පහසුවෙන්ම වායුමය තත්ත්වයට පත් වේ. ඝනයක් වායු බවට පත් වේ නම් ඒ සිද්ධිය හඳුන්වන්නේ ඌර්ධව පාතනය නමින්. ඝන iodine ඌර්ධව පාතනය වීම. මේ තියෙන්නේ ඝනය වායු වෙනවා. මේ තියෙන්නේ iodine ස්ෆටික කළු පැහැයට හුරු තද දම් පැහැයක් තියෙන. තද දම් පැහැයක් කළු දම්. රත් කළාම මෙන්න iodine වාෂ්පය දම් පාටයි. iodine වාෂ්පය දම් පාටයි. ලන්ඩන් බල බිඳ දැමීම නිසා තමයි ඝන iodine වායුමය තත්ත්වයට පත් වෙන්නේ. ඝන iodine වලට තාප ශක්තිය දුන්න විට
එය පාසයෙන්ම වායුමය අයඩින් බවට පත් වෙනවා. අපි කොහොමද ඒක පැහැදිලි කරන්නේ? අයඩින් නිර්ද්‍රව්‍යයි. අයඩින් නිර්ද්‍රව්‍ය බැවින් I2 අණු අතර ලන්ඩන් බල. අයඩින් අණු අතර ලන්ඩන් බල ඇත. එබැවින් අයඩින් වල නිර්ද්‍රවීය අයඩින් වල නිර්ද්‍රවීය අණුක දැලිසේ I2 අණු අතර ඇති I2 අණු අතර ඇති ආකර්ෂණ බල බිඳ දැමීම අඩු තාප ශක්ති ප්‍රමාණ මගින් කළ හැකිය. අයඩින් නිර්ද්‍රව්‍යයි. එනිසා අණු අතර තියෙන ලන්ඩන් බල මේ නිසා අණුක දැලිසේ I2 අණු අතර ඇති ආකර්ෂණ බල හෙවත් ලන්ඩන් බල බිඳ දැමීම අඩු තාප ශක්ති ප්‍රමාණයකින් පහසුවෙන් කරන්න පුළුවන්. එනිසා ඝනය රත් කළ විට ඝනය රත් කළ විට I2 අණු වෙන්වීම නිසා I2 අණු වෙන්වීම නිසා දම් පැහැති වාෂ්පයක් ඇතිවේ. බලන්න නිර්ද්‍රවීය අණුක දැලිසක් ඇති අයඩින් පහසෙන්ම උර්ධවපාතනය වෙනවා. සුළු ශක්ති ප්‍රමාණයක් දුන්නම ඝනය වායු බවට පත් වෙනවා. ඊට හේතුව අණු අතර තියෙන ලන්ඩන් බල බිඳ දැමීම ඉතා පහසුයි. දැන් බලන්න ද්විතීයික අන්තර්ක්‍රියාවල ආකර්ෂණ බල ප්‍රබලතා පහත දැක්වේ. ද්විතීයික අන්තර්ක්‍රියා අපි මේ පාඩමේදී ද්විතීයික අන්තර්ක්‍රියා ගැන තමයි සාකච්ඡා කළේ. ද්විතීයික අන්තර්ක්‍රියාවටතේ අයන ස්ථිර දී ද්‍රව ආකර්ෂණ අයන දී ද්‍රව ආකර්ෂණ හයිඩ්‍රජන් බන්ධන දී ද්‍රව ආකර්ෂණ ලන්ඩන් බල ද්විතීයික අන්තර්ක්‍රියා රාශියක් සාකච්ඡා කළා. ඒකේ අයන දී ද්‍රව ආකර්ෂණ ප්‍රබලතාව වැඩි. ඊට වඩා අඩුයි සාපේක්ෂ වශයෙන් හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාව. මෙතන මේ හයිඩ්‍රජන් බන්ධන වල ප්‍රබලතාව අඩුයි කියලා ගන්න මේ ධන ද්‍රවය මේ ඍණ ද්‍රවයක් එක්කනේ ආකර්ෂණය වෙන්නේ. ධන ද්‍රවයේ ඍණ ද්‍රවයක් එක්ක ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ ධන ආරෝපණයක් සහිත ආයනයක් නේ.
මේකේ ධනාරෝපණයට වඩා මේකේ ධනාරෝපණය වැඩි. මේකේ ධනාරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයට සමාන ආරෝපණයක් තියෙන ප්‍රෝටෝන එක ආරෝපණය. කූලෝම් 1.6.2 වැඩි කියනවා 10 වෙන 19ක්. මෙතන ආරෝපණය. මේකේ ආරෝපණ ප්‍රබලතාව මෙතන ආරෝපණ ප්‍රබලතාවට වඩා වැඩි මෙතන. ඒ නිසා මෙතන ඇති වෙන ආකර්ෂණ බල ප්‍රබලතාව මේ අවස්ථාවට සාපේක්ෂව මෙතන වැඩි. ඒ නිසා ආයන දීද්‍රව ආකර්ෂණ ප්‍රබලයි. හයිඩ්‍රජන් බන්ධන වලට වඩා. ඊට පස්සේ දීද්‍රව ආකර්ෂණ බල වලට වඩා හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි. මෙතන ධන ද්‍රවයේ ප්‍රබලතාව මේ අවස්ථාවේ තියෙන මේ විද්‍යුතතාව වෙනස අල්පයි. ඒ නිසා මෙතන ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. මේ දීද්‍රව වල තියෙන ඊට සාපේක්ෂව දුර්වල ආකර්ෂණ බල. දීද්‍රව යටතේ අපිට මෙතන දෙන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් දීද්‍රව ආකර්ෂණ මේ වගේ ඒවා ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන ඩෙල්ටා මේවා දීද්‍රව ආකර්ෂණ මේවට සාපේක්ෂව හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි. ඊටත් වඩා ප්‍රබලයි අයන දීද්‍රව ආකර්ෂණ. ද්විතීයික අන්තර්ක්‍රියාටතේ දුර්වලම ආකර්ෂණ බල විශේෂය තමයි ලන්ඩන් බල. ලන්ඩන් බල. ද්විතීයික අන්තර්ක්‍රියාවල ප්‍රබලතා කිහිපයක් වෙනස් වීම තමයි මේ දක්වලා තියෙන්නේ. මේ පාඩමේ අපි සාකච්ඡා කරේ ද්විතීයික අන්තර්ක්‍රියා. ඒ වගේම විවිධ ද්විතීයික අන්තර්ක්‍රියා සාකච්ඡා කළා. ඒවේ ප්‍රබලතා සාකච්ඡා කළා වෙනස් වීම. ඒ වගේම ද්විතීයික අන්තර්ක්‍රියා නිසා ඇතිවන බලපෑම ගැන ඉගෙන ගත්තා. අපි ඊළඟ පාඩමේදී බලමු ද්විතීයික අන්තර්ක්‍රියා පිළිබඳව අභ්‍යාස මාලාවක් කරන්න. අපි ඊළඟ පාඩමේදී හම්බෙමු.